Hey there. Subscribe to my channel. And also press this bell icon. හරි පුතේ එහෙනම් කට්ටිය සහභාගී වෙනකම් අයිබෝවන් 9 10 වසර sorry 11 වසර ඔන්ලයින් ක්ලාස් එක තමයි පටන් ගන්න තියෙන්නේ 11 වසර ඔන්ලයින් ක්ලාස් එක හරි ඉන්න තව කීප දෙනෙක් සම්බන්ධ වෙනවා ඒගොල්ලෝ හරි ඔයාලගේ අතේ ඇති අද 4 වෙනි ඒකකයේ ආරම්භ කරන්න අදාළ කරන නිබන්ධනය වාගාව ඇති 4 වෙනි ඒකකයේ තියෙන්නේ තරංග සහ ඒවායේ යෙදීම් කියලා මාතෘකාව තමයි පැහැදිලි කරන්න තියෙන්නේ තරංග සහ ඒවායේ යෙදීම් කියන එක තමයි පැහැදිලි කරන්න තියෙන්නේ බලන්න ඒකේ දිගට වෙලා අපි එදා ඔන්ලයින් ක්ලාස් එක අවසන් කරනකොට තරංග ගැන පොඩි පැහැදිලි කිරීමක් කරා. හරිද? පොඩක් බලන්න කතාව. මෙහෙම දෙයක්ත් තියෙනවා. සමහර කට්ටිය අදත් ගොඩ දෙනෙක් මෙසේජ් දාලා තියෙනවා සර් මේ පන්තියේ කරන්න විදිහක් නැහැ, එන්න විදිහක් නැහැ සර්. තව ඉස්කෝලේ වල පන්ති වැඩලා තියෙනවා කියලා කරුණු කාරණා කීපයක්. හැබැයි ඔයාලා දකින්න ඇති ගෲප් එක ඇතුලේ අපි මෙතෙක් කරුවා. ඒ කියන්නේ ගිය සතිය කියලා කියන්නේ 5 වෙනි මාසේ 1 ඊට පස්සේ සතියේ 4 වෙනි මාසේ 24 වෙනිදා කෙරුවා ඔන්ලයින් ක්ලාසස් ටික ඔක්කොම මම රෙකෝඩින්ග්ස් ටික දාලා තියෙනවා. ඔයාලට අදින් පස්සේ අපි ඒක සකස් කරගත්තා. මේ ඔන්ලයින් ක්ලාස් එක හරි ගස්සගෙන තව වැඩ දෙකයි අපිට තියෙන කරන්න. මම අර ඔයාලට සඳහන් කෙරුව 10 වසර රසායන විද්‍යා කොටස් ටික සාකච්ඡා කරන පන්තිය තාම ලින්ක් එක හරි ගස්සගත්තේ නැහැ. ඊට සිකුරාදා මේ සිකුරාදාෙන් පස්සේ මේ එන සිකුරාදාෙන් පස්සේ ඔයාලට ගෲප් එකට දානවා පේපර් සාකච්ඡාවක් කරන්න. හැමදාම රෑ 6:00 8:00 පේපර් සාකච්ඡාවක් කරන්න ඇස් කරලා තියෙන ප්‍රශ්න පත්‍ර ඒකෙත් විස්තර ටික ඔයාලට දාලා තියන්නම්. එතකොට සතියකට දවස් 3ක් මම එදත් ඔයාලට කිව්වා වගේ දවස් 3ක් මේ හරි ගස්ස ගන්න පන්තියේ සහභාගී වෙන්න පුළුවන් විද්‍යා විෂය කරගන්න පුළුවන්. මොකද මේ ඔයාලට මම දාලා තිබ්බේ මේ ගිය සතියේ හරි ගස්සලා තිබ්බේ ඔක්කොම මේ ගිය සතිය තුන සම්පූර්ණ කරේ අපි රෙකෝඩින්ග්ස් ටික හරි ගස්සලා කොහොමද ඔයාලට ලැබෙන සලස්සන්නේ කියලා. මොකද මේ වෙලාව තුල ඉස්කෝල වල පන්ති තවත් උපකාරක පන්ති යෙදিলা තියෙන නිසා. හරිද? අද කොට තියෙන මෙහෙන් දාන සයිඩ් විද්‍යාවේ ඉස්කෝලේ ක්ලාස් එක තියෙනවා. ටීචර් ෆැමිලි වල ලකුණු කරනවා කියලා දාලා තියෙනවා කියලා තමයි කීප දෙනෙක් කිව්වා. ඉතින් මේ වගේ ප්‍රශ්න ඔයාලට ඇති. ඒ නිසා ඒකට පිළියමක් කියන්න මම බැලුවේ ඔන්ලයින් ක්ලාස් එක මේ වෙලාවට පවත්තන් ගිහලා ඒකේ රෙකෝඩින් එක ඔයාලට ගෲප් එකට දානවා. ඔයාලට පස්සේ නිවාඩු පාඩුව බලා ගන්න පුළුවන්. දැන් අද රෙකෝඩින් එක අදම දාන්න පුළුවන්. දැන් අපි ඔක්කොම තාක්ෂණ සකස් කරගත්තා. ඒ නිසා කිසිම කෙනෙකුට බාධාවක් නැහැ. ඔන්ලයින් ක්ලාස් එකේ තියෙන වාසිය තමයි නොතේරෙන මොනවා හරි ඇහුවොත් තේරුණොත් ප්‍රශ්න ඇති පොඩ්ඩක් ගාලා මම කතා කරලා අහන්න. හරි. එතකොට එහෙනම් අපි තරංග කියලා ලේසි කොටසක් තියෙනවා. මේක අද කරා ලබන සෙන්සුර අද කරා පාඩම සම්පූර්ණයෙන්ම අවසానයි. හරිද? එතකොට එහෙනම් පොඩ්ඩක් බලන්න මේ තරංග කියලා කියන්නේ මොකක්ද කියලා. හරිද? තරංගයක් ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම කම්පනයක් හේතු කොටගෙන. හරිද? තරංගයක් ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම කම්පනයක් හේතු කොටගෙන. ඉතින් මේ විදිහට තරංග ප්‍රධානාකාර දෙකක් හට ගන්නවා. එකක් තමයි විද්‍යුත් චුම්බක තරංග. මෙන්න එක තරංග වර්ගයක්. අනිත් එක තමයි යාන්ත්‍රික තරංග. එතකොට තරංග වර්ග දෙකක් තියෙනවා. එකක් විද්‍යුත් චුම්බක තරංග, අනිත් එක යාන්ත්‍රික තරංග කියලා. මේ යාන්ත්‍රික තරංග කොටස් දෙකකට වෙන් වෙනවා. හොඳට බලන්න මම මේ කියන එක. එක ආකාරයක් තමයි අන්වායාම තරංග. එක ආකාරයක් අන්වායාම තරංග. අනිත් එක තමයි තීරයක් තරංග. එතකොට එහෙනම් තරංග ප්‍රධාන ආකාර දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මේ කියන විද්‍යුත් චුම්බක තරංග, අනිත් එක මොකක්ද එහෙනම් යාන්ත්‍රික තරංග. විද්‍යුත් චුම්බක තරංගයක් කියලා කියන්නේ මේක සම්ප්‍රේෂණයෙන්ද අංශුවේ මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ තරංග. ගමන් කරන්න අංශුවේ මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැතිවට තමයි කියන්නේ විද්‍යුත් චුම්බක තරංග කියලා. හැබැයි සම්ප්‍රේෂණය වෙන්න අංශුවේ මාධ්‍යයක් අවශ්‍ය වට වෙනවා කියලා දෙනම් යාන්ත්‍රික තරංගයක් කියලා කියනවා. එහෙනම් ඔළුවට ගන්න අපි ආවේ කොතනද තරංග සහ ඒවා යෙදීම් කියන මාතෘකාව තමයි පැහැදිලි කරන්න ගත්තේ. 4 වෙනි ඒකකය අද කරලා ලබන සතිය කරලා ඉවරයි. පස්වෙනි සතියේ පස්වෙනි පාඩම පටන් ගන්න පුළුවන් ආලෝකය පාඩම. ඊට පස්සේ බලන්න එහෙනම් මේකේ තරංග කොටස පැහැදිලි කරනකොට තරංගයක් හට ගන්නවා කියලා කියවම ප්‍රධාන වශයෙන්ම කම්පනයක් සිදු වෙන්න පුළුවන්. එතකොට මේ කම්පනයක් නිසා තමයි තරංගයක් හටගන්නේ. ඒ හට ගන්නා තරංග ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා කියලා මම ඔයාලට පැහැදිලි කරා මෙතන. එකක් එහෙනම් මොකද්ද? විද්‍යුත් චුම්බක තරංග, අනිත් එක මොකද්ද? යාන්ත්‍රික තරංග. හරියට තියරිය දාගන්න ඔළුවට. හරිද? යාන්ත්‍රික තරංග ගමන් කරන්න අංශුමය මාධ්‍යයක් ඕනේ. ඒ අංශු සැකසීලා තියෙන විදිහ අනුව තරංග වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් අන්වායාම තරංග, අනිත් එක තීරයක් තරංග කියලා.
හැබැයි මේ විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණය වෙන්න අංශමය මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔළුවට ගත්ත එහෙනම් තියරි එක මොකද්ද? තරංගයක් කියලා කියන්නේ කම්පන නිසා හටගන්න දෙයක් කිව්වා. ඒකට මාධ්‍යයක් අවශ්‍යයි නම් ඒ තරංග යාන්ත්‍රික තරංග කිව්වා. මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැත්නම් ඒකට කියනවා විද්‍යුත් චුම්බක තරංගයක් කියලා කියනවා. මාධ්‍ය තුල අංශු හැසිරෙන විදිහ අනුව තරංග වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තීරයක් තරංග, අනිත් එක අන්වායාම තරංග. හරි. එහෙනම් මේක ලේසි කොටසක්. පොඩ්ඩක් බලන්න ඔයාලගේ ටියුට් එක දිගහැරලා මේකේ පළවෙනි පිටුවේ ඉඳන් ඔක්කොම අර ගිය පාර වගේ සම්පූර්ණ ප්‍රශ්න වලින් තමයි තීරි කොටස ආවරණය කරලා තියෙන්නේ. 9 10 11 10 දක්වා තියෙන ඔන්න සම්පූර්ණ පාඩම ප්‍රශ්න වලින්. එතකොට ඔයාලට බලා ගන්න හරි ලේසි. ඊට පස්සේ 11 වෙනි පාඩම යන සම්පූර්ණ තියෙන ඔක්කොම මොනවද? පාස් පේපර් සෙට් එක තමයි තියෙන්නේ. මේ දක්වා විභාගයට ආව පාස් පේපර් සෙට් එක තියෙන්නේ. අද තියරි කොටස භාගයට වැඩි ප්‍රමාණයක් කරලා අවසන් කරයි. ලබන සතියේ සම්පූර්ණයෙන් ප්‍රශ්න කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ලබන සතියේ පාඩම සම්පූර්ණයෙන්ම අවසానයි. ඊට පස්සේ ඔයාලට ආයෙ ටියුට් එක ගන්න වෙනවා වෙසක් එකට කලින් සතියේ. මොකද ඔයාලට දැන් ඉන්නවා පේපර් සෙට් එක ගන්න. මොකද සිකුරාදා ප්‍රශ්න පත්‍ර පන්තියයි ඊට පස්සේ ලංකාවටම තියෙන ඔන්ලයින් ක්ලාස් එකටයි සහභාගී වෙන්න වෙනවා ඔයාලට. මොකද ඒකේ 10 වසරේ රසායන විද්‍යාව කොටස් ටික තමයි සාකච්ඡා කරන්නේ. ඒවල නිබන්ධන ගන්න වෙනකොට මේකත් එක්ක එකපාර අරන් යන්න පස්වෙනි පාඩමේ නිබන්ධනෙත් එක්ක. හරිද? හරි. එහෙනම් අපි යම් අපේ වැඩ කටයුතු ටික තරංගයක් හටගන්නේ කෙසේද? පළවෙනි ප්‍රශ්නේ යන්න කම්පනයක් හේතුවෙන්. උත්තරේ ගන්න කම්පනයක් හේතුවෙන්. වරන් යුදල යන්න අංශු නිශ්චිත රටාවකට අංශු නිශ්චිත රටාවකට දෝලණය වීම හේතු වෙන්නේ. අංශු නිශ්චිත රටාවකට දෝලණය වීම හේතු වෙන්නේ. ඊට පස්සේ තියෙනවා ශ්‍රේණිකියා එහි දිගට ලම්බකව කම්පනය කිරීමේදී තරංග ගමන් කරන්නේ කවර දිශාවකටද කියලා අහලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න. ඔයාට ඔය ශ්‍රේණිකිය කියන උපකරණය හරිද? මම පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම් මෙන්න මේ විදිහට. ඔයාට මට මේ ඔය පන්ති අතරතුරේදී ශ්‍රේණිකියේ වීඩියෝ ක්ලිප් එකකුත් ෂෙයා කරන්න හැකියාව තියෙනවා. මම ඒකත් පොඩ්ඩක් කොහොම අතරතුරේදී මම පොඩ්ඩක් බ්‍රේක් කරලා මම පෙන්නන වීඩියෝස් ටික ඔයාට. හරි. එතකොට එහෙනම් ශ්‍රේණිකිය කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. හරිද? මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක්. හරිද? මේ වගේ ස්ක්‍රීන් එකක්. මේ ශ්‍රේණිකියෙන් තරංග හට ගන්නවා. හරිද? මේ තරංග හට ගන්න විදිය පොඩ්ඩක් ඉන්නවා මම ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. එතකොට ඔයාලට ඔක බලා ගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. මට Part A. Amplitude perpendicular to direction of motion. Direction of amplitude parallel to the direction of motion. Does the size of the amplitude affect the speed of the wave? Does the frequency affect the wavelength? Slow, fast, stop. Now we're testing to see if pulses bounce off each other or pass through each other. 1, 2, 3, go. 1, 2, 3, go. Now we're testing interference with two pulses of about the same size on the same side of the spring. 1, 2, 3, go. Now we're going to zoom in to the point where the pulses meet. 1, 2, 3, go.
1, 2, 3, go. Now we're going to test what happens with interference when the amplitudes are on the opposite side of the spring. 1, 2, 3, go. 1, 2, 3, go. Now we're testing to see which side the pulse returns or is reflected from a rigid medium. Now we're going to see what happens to an incident pulse that hits a less rigid boundary. Bigger. Oh. This is reflection from snaky to slinky and slinky to snaky. First, we will look at the reflection in the snaky. Okay, now we're going to have reflection from the slinky sent to the snaky. There we go. Bigger. That was perfect. Okay, this is what happens to a pulse on transmission. So we're going to go from slinky to snaky. Now we're going to go from snaky to slinky. Okay. Now we're going to test the speed of the pulse in different media. 1. Now we're going to see what happens to the wavelength when a wave goes from one medium to the next. කම්පණය කිරීමෙන් තරංග ගමන් කරන දිශාව කවර දිශාවකටද හරිද මෙන්න මේ ලම්බකව කියලා කියන්නේ මේ ශ්‍රින්කිය මෙහෙම අල්ලගෙන දෙපැත්තට හොම කරනවා හරිද අන්නේ දෙපැත්තට කරන එක තමයි මේ ලම්බකව මේ දකින්න හම්බෙන ශ්‍රින්කිය හරිද මේ ශ්‍රින්කියෙන් ලම්බකව කම්පණය කරලා මේ හටගන්නේ තීරයක් තරංග එතකොට ඔන්න බලන්න එහෙනම් තීරයක් තරංග මෙන්න මේ තියෙන්නේ මොකද්ද අන්වායාම තරංග හරිද එතකොට එහෙනම් තරංගය මේ ශ්‍රින්කිය උපයෝග කරන දෙපැත්තට මෙහෙම කම්පණය කිරීමෙන් හටගන්නේ නම් මොකද්ද තීරයක් තරංග තමයි මෙතන නිර්මාණය වෙන්නේ එතකොට මේ ශ්‍රින්කිය ඉස්සරහට පහළට ගන්නවා කොහොම ඉස්සරහට පහළට ගන්නවා අන්න එතන හටගන්නේ මොන තරංගද අන්වායාම තරංග එතකොට එහෙනම් තීරයක් තරංග සහ අන්වායාම තරංග ඇති වෙන විදිහ තමයි ශ්‍රින්කියෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙනම් ශ්‍රින්කිය ලම්බකව කම්පණය කරුවොත් අපිට හම්බෙන්නේ තීරයක් තරංග. තරංගයේ ගමන් දිශාවට කම්පණය කරුවොත් අපිට හම්බෙන්නේ මොන තරංගද එහෙනම් අන්වායාම තරංග. හරි. යන් ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය. ශ්‍රින්කියේ එහි දිගට ලම්බකව කම්පණය කිරීමේදී තරංග ගමන් ගන්නේ කවර දිශාවකටද? ගන්න පුළුවන් තරංගය එහෙම නැත්නම් කම්පන දිශාවට ලම්බකව තරංගයේ ගමන් කරයි. උත්තරේ ගන්න කම්පන දිශාවට ලම්බකව තරංගයේ ගමන් කරයි. කම්පන දිශාවට ලම්බකව තරංගයේ ගමන් කරයි. කම්පන දිශාවට ලම්බකව තරංගයේ ගමන් කරයි. ඒ කියන්නේ ලම්බකව මේ ලම්බකව ශ්‍රින්කිය කම්පණය කරොත් මොකද වෙන්නේ? ලම්බක තරංගයක් තමයි හම්බෙන්නේ. කියන්නේ තීරයක් තරංගයක්. තුන්වෙනි එක ශ්‍රින්කිය එහි දිග ඔස්සේම ඉහළට පහළට ඉස්සරහට පහළට ඔස්සේම කම්පණය කිරීමේදී තරංගයේ ගමන් ගන්නේ කවර දිශාවටද? උත්තරේ ගන්න
කම්පන දිශාව ඔස්සේම තරංගය ගමන් කරයි. කම්පන දිශාව ඔස්සේම තරංගය ගමන් කරයි. කම්පන දිශාව ඔස්සේම තරංගය ගමන් කරයි. හරිද? ශ්‍රින්කී වීඩියෝ කීපයක් තියෙනවා. ඒක තමයි ඔකේ වැදගත් වෙන්නේ. හැබැයි ලොකුවට මෙතන ඕන වෙන්නේ නැහැ. ඕකේ ලබන හිතන ඔයාලට පෙන්නන්න තියෙන්නේ ජල තරංගයේ තියෙන විදිය. ජල තරංගයක තීරයක් තරංග, අන්වායාම තරංග, මූර්ජනය මේ වගේ අවස්ථා කීපයක් තියෙනවා ඔයාලට පැහැදිලි කරන්න. ඒකේ ලබන හිතේ තියෙන්නේ මේ අද කොහොමද මේ ස්ක්‍රීන් ෂෙයා එක ෂෙයා වෙන්නේ නැහැ. මොකක් හරි අවුලක් කියලා Zoom එකේ. බලමු චුට්ටක් වැඩක් දීලා වෙලා. ඔයාලට මම බලන්න. බලන්න ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ ආයෙත් අහලා තියෙනවා. ශ්‍රින්කියක් එහි දිගට ලම්බකව කම්පනය කිරීමේදී හටගන්නේ කවර ආකාරයේ තරංගයක්ද? ලම්බකව කම්පනය වුණාට පස්සේ මෙන්න හම්බෙනා මොන තරංගයක්ද එහෙනම්? තීරයක් තරංග. උත්තරේ ගන්න තීරයක් තරංග. ඊට පස්සේ සින්කියක් එහි දිග ඔස්සේම කම්පනය කිරීමේදී හටගන්නේ කවර ආකාරයේ තරංගද? මේ එහි දිග ඔස්සේ මේ කෙලිම දිගට මොනවද එහෙනම්? අන්වායාම තරංග. ලම්බක නම් තීරයක්, දිගටම නම් අන්වායාම. හරි. යම් 6 වෙනි එකට තීරයක් තරංග යන මොනවාද? තීරයක් තරංග කියන්නේ මොකක්ද කියලා අහලා තියෙන්නේ. මේ තරංගයේ ගමන් කරන දිශාව. හොඳට බලා ගන්න මේ පැත්තට. මෙන්න තරංගයේ ගමන් කරන දිශාව. අංශු කම්පනය කොහටද? ඉහළටයි පහළටයි. එහෙනම් තරංගයේ ගමන් කරන දිශාවට ඉහළට පහළ ලම්බකව අංශු කම්පනය වනම් අපි එකට කියන මොන තරංගයක් කියලාද? තීරයක් තරංගයක් කියලා. ඒ කියන්නේ තරංගයේ ගමන් දිශාවට ලම්බකව. දැන් යන්නේ ඉස්සරහට. අංශු යන්නේ ඉහළටයි පහළටයි. මේක සුපිරිම උදාහරණයක් වෙනවට බලා ගන්න පුළුවන් නම් මේ බීච් එකට ගියොත් එහෙම ඔයා දකිනවා රැල්ල ඇති වෙනවා. හරිද? බීච් එක විසි කරන්නකො පොල් එල්ලක් හරි ඍජුහෝම් කැල්ලක් හරි රැල්ල ගහනකොට මොකද වෙන්නේ? ඍජුහෝම් කැල්ල ඉහළ යනවා පහළ යනවා. තේරෙනවද? එතකොට මේ මුහුදු රළක් කියලා කියන එක්තරා විදිහක තීරයක් තරංගයක්. ගමන් කරන දිශාවට ලම්බකව තමයි අංශු කම්පණය වෙන්නේ. ඉහළ සහ පහළ. එහෙනම් තරංගයේ ගමන් දිශාව ලම්බකව අංශු කම්පණය වෙනවා නම් ඒක තීරයක් තරංගයක්. ඒක හොඳටම බලා ගන්න පුළුවන් අවස්ථාව තමයි මුහුදුවේ නැත්නම් බීච් එකට ගියොත් එහෙම. මුහුදු රළ ඉහළ යනවයි පහළ යනවයි. එතකොට ඍජුහෝම් කැල්ල විසිකරන නම් ඒක ඉහළ යනවා පහළ යන අවස්ථාව බලා ගන්න පුළුවන්. හරිද? එහෙනම් අපි යන් ප්‍රශ්නෙට 6 වෙනි එක තීරයක් තරංග වෙන මොනවාද? ලියන්න තරංගයක් ගමන් ගන්නා දිශාවට ලම්බකව අංශු කම්පණය වීමෙන් හටගන්නා තරංග තීරයක් තරංග වේ. තීරයක් තරංග වේ. තීරයක් තරංග වේ. 7 වෙනි ප්‍රශ්නේ යන්න. අන්වායාම තරංගය මොනවද? අන්වායාම තරංගයක් කියලා කියන්නේ මෙන්න තරංගයේ ගමන් දිශාව අංශුත් වෙන කොයි පැත්තටද? ඒ පැත්තට. තරංගයේ ගමන් දිශාවට තමයි අංශු කම්පණය වෙන්නේ. ඊළඟ එහෙනම් තරංගයක් ගමන් ගන්නා දිශාව ඔස්සේම අංශු කම්පණය වීමෙන්
හට ගන්නා තරංග අන්වායාම තරංග වේ. අන්වායාම තරංග වේ. හරි ඊට පස්සේ බලා ගන්න ප්‍රශ්නයක් අහලා තියෙනවා 8 වෙනි එක තීරයක් තරංගයකදී අංශු වල කම්පන රටාවෙන් දක්වන්න. අංශු වල කම්පන රටාව තියෙන්නේ මෙන්න මෙහෙම. මෙතනින් අල්ලගෙන ඉහළ පහළ. ඔය විදිහට දාගන්න. මෙතන ගන්න පුළුවන් කම්පකය ඉහළටයි පහළටයි. මෙතන පේන්නේ නැති විදිහ අරියන්නම්. ඉහළටයි පහළටයි කම්පණය වෙන්නේ. සමහර ප්‍රදේශවල වහින වපුරු ගන්නවා නම් ලොකු අවධානමක් තියනවා නම් zoom එකේ ඉන්න එපා ෆෝන් එක ඔෆ් කරන්න ගැටලුවක් නැහැ. මොකද මම මේ link එක දානවා මේ recording එක දානවා. අද රැවේදී දායි අනිවාර්යෙන්ම. හෙට උදේ වෙද්දි බොහෝ වෙලාවට බලා ගන්න පුළුවන්. මොකද ගොඩ වටියට මෙයාලට එන්න බෑ කියලා කිව්වා. ඉස්කෝලේ පන්ති වැටලා තියෙනවා කිව්වා. ඒකේ රෙජිස්ටර් මාක් කරන්නේ මේ වෙලාවට කිව්වද ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා මම තීරණය කරා ක්ලාස් වල recordings ටික ඒ ගාම දාන්න. මේ විදිහට අරගෙන ටක් ගාලා උතන පල්ලෙහා ඉඳ තියෙන නිසා පිටුවංග එකේ පල්ලෙහා කියන්න තීරයක් තරංගෝඩ කියලා තීරයක් තරංග ශ්‍රේණිය මගින්ද හඳුනාගත හැක කියලා මෙන්න මේ අවස්ථාව අඳගන්න. හරි ඔය අවස්ථාව දෙකම අඳගන්න. තීරයක් තරංග ශ්‍රේණිය මගින් හඳුනාගත හැක. හරිද? දෙතුන් පාරක් බලලා එතනන්න.
හරි ඊට පස්සේ ප්‍රශ්න වලින් අහලා දෙනවා බලන්න අන්වායම තරංගයකදී අංශු වන කම්පනටම දක්වන්න. ඒක නම් ලේසි. ඒක සම්පූර්ණයෙන් කරලා පෙන්නන්න පුළුවන් උපකරණය ස්ක්‍රීන් කී වගේ විතරයි. මෙන්න බලන්න තීරයක් තරංගයක් ඇති වෙන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙම ශ්‍රීතියෙන් බලා ගන්න පුළුවන්. අංශු ගොඩාක් ලං වෙලා තියෙනවා. මේ ගන්න පුළුවන් මේ අවස්ථා අංශු ළඟින් ළඟින් පීඩන අවස්ථා ටික. මෙව්වා සම්පීඩන. ඒ වගේ මේ ඈත් වෙලා තියෙන අවස්ථා ටික හඳුනා ගන්න පුළුවන් අපිට. විරලන කියලා. හරියට අවස්ථාව දාගන්න විරලන. අංශුන්ගේ චලිත දිශාව හරියට දාගන්න අවස්ථා ටික. එතකොට අන්වායාම තරංගයක තියෙන මොකක්ද එහෙනම් සම්පීඩන තියෙනවා විරලන තියෙනවා. අංශු එකතු වෙච්ච ස්ථාන සම්පීඩන ඈත් වෙච්ච මොනවද එහෙනම් විරලන. මේ ටික මෙහාට මොන ලේසි. හරියට බලලා දාගන්න සම්පීඩන විරලන. විරලන කියලා කියන්නේ පරතරයක් තියෙනවා සම්පීඩන කියලා කියන්නේ එකතු වෙච්ච අවස්ථා සම්පීඩන. සම්පීඩන විරලන. හරි ඊට පස්සේ යම් ඇති කාලය තරංගම ඉටු කරන කාර්ය පැහැදිලි කරලා ලියන්න. තරංගම ඉටු කරන කාර්යය තමයි එකම එක දෙයයි කරන්න තියෙන තරංග වලින්. තේරෙනවද? දැන් මම මෙතන කතා කරන එක ඔයාට එන්නේ මයික් එකක් මගින්. හරිද? එතකොට මම මේ කතා කරන්නේ තව මීටර 50කට ගියාට පස්සේ මොකද වෙන්නේ? ශබ්දය ඉවරයි. ඒ කියන්නේ ශබ්දය එතනින් එහාට සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේ ධ්වනියේ තියෙන ලක්ෂණය තමයි ධ්වනියේ මේ තරංග තියෙන ලක්ෂණය තමයි ශක්තිය සම්ප්‍රේෂණය කිරීම. එහෙනම් ලියන උත්තරේ එහෙනම් තරංග මගින් කරන්නේ කුමක්ද කියලා අහලා තිනවා. ශක්තිය සම්ප්‍රේෂණය කිරීම. ශක්තිය සම්ප්‍රේෂණය කිරීම. ශක්තිය සම්ප්‍රේෂණය කිරීම. 11 වෙනි එක බලන්න. කම්පන යන කුමක්ද? කම්පනය කියලා කියන්නේ අංශුවක වස්තුවක ඇතිවන දෙදරීම. ලියන්න වස්තුවක ඇතිවන දෙදරීම. වස්තුවක ඇතිවන දෙදරීම. වස්තුවක ඇතිවන දෙදරීම. හරි ඊට පස්සේ අහලා තියෙනවා තරංගයක කම්පනයන කුමක්ද වෙන්නේ දෙදරීම කියලා ලිව්වා. ඊට පස්සේ 12 වෙනි එක තරංගයක විස්තාරය යන කුමක්ද? හොඳට බලන්න ඔන්න මම මේ තරංග කොටස පැහැදිලි කරන්න හදනවා තීරයක් තරංගයක් උපයෝගී කරගෙන. බලාගන්න එතකොට අපි දැන් පාඩම ආවේ කොහමද? තරංග කියලා කියන්නේ දෙදරීමක් එහෙම නැත්නම් කම්පනයක් කියලා කිව්වා. තරංග සම්ප්‍රේෂණය වෙන්න මේ සයන්ස් මොකද මැසේජ් එකක් මට කියව ගන්න බැරුව ගියා. හරි. සර් මේ සයන්ස් ක්ලාස් එක කරපු එක වань හරි එවන්නම්. දිගටම එවන්න පුළුවන් මේ රෙකෝඩින් එක දානවා මායා. හරිද? හරි. මේ තරංගයක් කියන එක පැහැදිලි කරලා මෙන්න මේ අවස්ථාවේදී හොඳට බලා ගන්න. මේ මම අදින් තීරයක් තරංගයක්. අවස්ථාව හොඳට බලාගත්තා නම් තේරෙනවා.
පල්ලෙහාම ගන්නකො. වෙන තරංගයක් මම ඇන්දා. හොඳට බලන්න වෙන දේවල් කරන කතා කරන්න යන්න එපා. තරංගයක් කියලා කියන්නේ කම්පනයක් එහෙම නැත්නම් මොනවා වීමක්ද? දෙදරීමක් කියලා මම පැහැදිලි කරා තරංගයක් ඇති වෙන්නේ කියලා. තරංග වර්ග දෙකක් තියෙනවා කිව්වා. සම්ප්‍රේෂණය සඳහා අංශුමය මාධ්‍යයක් ඕන එකට කිව්ව මොනවා කියලාද? යාන්ත්‍රික තරංගයක් කියලා කිව්වා. යාන්ත්‍රික තරංග වර්ග දෙකයි තීර්යක තරංග සහ අන්වායාම තරංග කිව්වා. තරංගයක් සම්ප්‍රේෂණය කරන්න අංශුමය මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැති ඒවට කිව්වා විද්‍යුත් චුම්බක තරංග කියලා. හරිද? ඒකෙන් මම ගත්ත ඉස්සෙල්ලාම පැහැදිලි කරන්න අන්වායාම තරංග සහ තීර්යක තරංග පැහැදිලි කරා. හැබැයි කරමින් ඉන්නවා. හැබැයි මම තාම විද්‍යුත් චුම්බක තරංග පැහැදිලි කරන්න ගත්තේ නැහැ. මගේ මේ දැන් ප්‍රශ්න තියෙන්නේ මේකේ අහලා තියෙනවා විස්තාරය මොකද්ද තරංගායාමය මොකද්ද කියන එක පැහැදිලි කරන්න. එතකොට මේ තියෙන්නේ එහෙනම් මොකද්ද? තීර්යක තරංගයක්. මේ තරංගයේ මධ්‍ය පිහිටුම තමයි මම මේ කඩේෙන් දක්වන්නේ. හරිද? ඒ කියන්නේ මැද. මධ්‍ය පිහිටුම. හරිද? මේ මධ්‍ය පිහිටුමේ ඉඳන් එසවෙන උපරිම උසර තමයි කියන්නේ. මෙන්න මේ උපරිම උසර තමයි කියන්නේ උපරිම උසර කියනවා විස්තාරය. හරිද? විස්තාරය කියලා කියනවා. එසවෙන උපරිම උසර තමයි කියන්නේ මොකක් කියලාද? විස්තාරය කියලා කියන්නේ. ඒ වගේම මෙන්න මේ එසවිලා තියෙන ස්ථාන අපි හඳුනනවා ශීර්ෂ කියලා. මේක ශීර්ෂ. හරිද? පහත් ස්ථාන අපි කියනවා නිම්න කියලා අපි හඳුන්වනවා. එතකොට උස ස්ථාන ශීර්ෂ, පහළ ස්ථාන මොනවද? නිම්න. එතකොට මෙතනක් තියෙන්නේ මොකද්ද එහෙනම්? නිම්නයක් තියෙන්නේ. හරිද? මෙතන තියෙන්නේ මොකද්ද එහෙනම්? ඒත් තියෙන්නේ ශීර්ෂයක් තියෙන්නේ. හරිද? එතකොට පහළ ස්ථාන නිම්න කියනවා, ඉහළ ස්ථාන ශීර්ෂ කියලා කියනවා. එතකොට ඒ වගේම බලන්න මෙන්න මේ ශීර්ෂයේ ඉඳන් හරිද? මේ ශීර්ෂයට තියෙන දුර. මෙන්න මේක අපි හඳුනනවා තරංග ආයාමය කියලා. තරංග ආයාමය. ඒ වගේම මෙතන ඉඳනොත් මෙන්න මේ කෙරවලටම ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඉහළම ස්ථානය. මේකත් අපි හඳුන්වනවා මොකක් කියලාද? තරංග ආයාමය කියලා ගන්නවා. හරිද? තරංග ආයාමය. හරිද? මේ තරංග ආයාමයේ සංකේතවත් කරන්නේ හරියට බලන්න ලැම්ඩා කියන සංකේතය. ලෑයන්නේ මේක ලැම්ඩා. අර සමහරවිට hina යන්න පුළුවන් මොකද මේ සංකේතය කියලා. හරිද? මේක සංකේතය මෙන්න එහෙම ලැම්ඩා. හරිද? ඕක ලැම්ඩා අඳින්න මෙන්න එහෙම. ඊපාර බලන්න බෝඩ් එක දිහා. මෙන්න මෙහෙම අඳින්නේ. මෙන්න මෙහෙම එකපාර ඇද කරලා ගත්තා, මෙහෙම ගත්තා. ආයෙ බලන්න මෙහෙම ඇද කරලා ගත්තා, මෙහෙම ගත්තා. හරිද? මේ තමයි ලැම්ඩා කියන සංකේතය. එතකොට එහෙනම් තරංග ආයාමය කියලා කියන්නේ එක ළඟ පිහිටන ශීර්ෂයක් අතර දුරට තමයි කියන්නේ මොකක් කියලා දෙනවා? තරංග ආයාමය. එක ළඟ පිහිටන නිම්න දෙයක් අතර දුරට කියලා මොකක් කියලාද? තරංග ආයාමය කියලා කියනවා. හරි. එතකොට එහෙනම් මේක අහලා තියෙනවා තරංගයක විස්තාරය යන කුමක්ද කියලා. විස්තාරය කියන එක මේකේ ලංකයක් ගන්න පුළුවන් මොකද්ද? මධ්‍යයේ අංශු පිහිටීම සිට ලියන්න මාධ්‍යයේ අංශු 12 වෙනි ප්‍රශ්නේ මාධ්‍යයේ අංශු මධ්‍ය පිහිටුමේ සිට මධ්‍ය පිහිටුමේ සිට ඉහළට හෝ පහළට සිදු කරන උපරිම විස්ථාපනය රතු පාට පෑන් ලියන්න විස්තාරයයි.
විස්තාරයයි. ඊට පස්සේ 13 වෙනි එක බලන්න. එතකොට එහෙනම් විස්තාරය කියලා කියන්නේ මධ්‍ය පීඩනයෙන් තරංගයක් එසවෙන උපරිම උසර තමයි කියන්නේ මොකක්ද එහෙනම් විස්තාරය කියලා කියන්නේ. ඊළඟට තරංග ආයාමය අහලා තිනවා. තරංග ආයාමය කියනවා අනුයාත ශීර්ෂ දෙකක්. අනුයාත කියලා කියන්නේ එක ළඟ පිහිටි ශීර්ෂ දෙයක් හෝ අනුයාත පිහිටි නිම්න දෙයක් කළ දෙන ළඟම දුර කියන එකක් කියලා දෙනවා තරංග ආයාමය. ලියන්න එහෙනම් අනුයාත නිම්න දෙකක් හෝ මම ඉන්නේ 13 වෙනි ප්‍රශ්නය. අනුයාත නිම්න දෙකක් හෝ අනුයාත නිම්න දෙකක් හෝ අනුයාත ශීර්ෂ දෙකක් අතර අනුයාත ශීර්ෂ දෙකක් අතර ඇති කෙටිම දුරයි. කෙටිම දුරයි. හරි. ඔයාට මේ අවස්ථා ටික හරියට බලා ගන්න ඕන නිසා මෙන්න මේ මෙතන ඉඳන් හරිද? පිටුවංක 13 ඉඳන් 9 දක්වා මෙතන තීරුව හිස් තියෙනවා. බලා ගන්න. පිටුවංක මේ 9 ඉඳන් මෙන්න මේ 13 ඉඳන් ඔව් මේ 13 ඉඳන් මේ 9 දක්වා මෙන්න මේ සීමාව හිස්. අන්න ඒක දැනගන්න ටක් ගන්න මේ අවස්ථා ටික. ශීර්ෂ තරංගායාමය විස්තාරයේ මධ්‍ය පීඩන නිම්න තරංගායාමය නිම්න ටක් කරලා දාගන්න. අවස්ථා ඔක්කොම තියෙන්න ඕනේ. දැන් නම් කාලය ඇතුළේ හිතනවා මේ සෙට් එක මැද ගන්න ඕනේ. තරංග ආයාමය මධ්‍ය පීඩම විස්තාරය ශීර්ෂ නිම්න ඇති කාලය. හරි ඊට පස්සේ බලන්න යන් අපි 14 වෙනි ප්‍රශ්නේ. මට දැන් මේක මකන්න වෙනවා සංඛ්‍යාත්මකව පැහැදිලි කරන්න. දැන් එතකොට එහෙනම් මේ තරංගවල දැනගැතු කරුණු කාරණා ප්‍රධානව දෙකක් දැනගෙන ඉවරයි. එකක් තමයි මොකද්ද මේ කියන
මධ්‍ය පීඨමේ ඉඳන් එසවෙන උසට කියන මොකක්ද විස්තාරය. හරිද? එකක් විස්තාරය. තව එකක් ගන්න පුළුවන් නිම්න මේ ශීර්ෂ සහ ශීර්ෂ දෙකක් අතර දුර හෝ නිම්න දෙකක් අතර දුර තමයි ගන්න පුළුවන් මොකක් කියලා තරංග ආයාමය. එතකොට එහෙනම් තරංග ආයාමය හරි ඊට පස්සේ හරි දැන් ඊට පස්සේ ඔයාලට යන්න තියෙන්නේ සංඛ්‍යාතය ගැන පැහැදිලි කරන්න. ඔය තුනම එකිනෙක සම්බන්ධන අවස්ථාවක් තියෙනවා. මෙන්න බලන්න එක තරංගයක අවස්ථාවක්. හරිද? මේකට කියනවා කම්පන වාර 1යි. හරිද? මේ තමයි කම්පන වාර 1. හරිද? මේ වගේ තප්පරයක් තුල එහෙම නැත්නම් විනාඩියක් තුල සිදු කරන වාර ගාන තමයි කියන්නේ මොකක් කියලාද? සංඛ්‍යාතය කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ මේ වගේ කම්පන වාර කොච්චරද? ඒ කියන්නේ මෙහෙම. දැන් මේ පෑන ගත්තොත් මෙහෙම ගිහිල්ලා ආයෙ මෙතන එන්න ඕනේ. ඒතකොට වාර කීයද 1යි. ආයෙ බලන්න මේ පැත්තට ගියා අනිත් පැත්තට ගියා ආයෙ මුල් පිහිටමට ආවා. වාර කීයද? 1යි. ඒතකොට බලන්න එහෙනම් මෙතන කම්පන වාර කීයක් තියෙනවද? එකක් තියෙනවා. ඕනනම් තවත් කම්පන වාරයක් වන්න මෙහෙම ගන්න පුළුවන්. 1යි 2යි. දැක්කද අවස්ථාව? එතකොට මෙතන දෙන කම්පන වාර දැන් කීයද? දෙකක් තියෙනවා. හරිද? එතකොට එහෙනම් යම් නිශ්චිත කාලයක් තුල සිදු කරන විනාඩියක් තුල ඇති කරන කම්පන වාර ගාන තමයි කියන්නේ මොකක් කියලා දෙනා සංඛ්‍යාතය කියන්නේ. මේ වගේ සෙට් කීයක් එනවද? ඒවට තමයි කියන්නේ මොකක් කියලා දෙනා සංඛ්‍යාතය කියලා කියන්නේ. එහෙනම් අපි යම් සංඛ්‍යාතය කියන එක හඳුන්වා දෙන්න ප්‍රශ්නාංක 14 ලියන්න කම්පන වෙන වස්තුවක් කම්පන වෙන වස්තුවක් කම්පන වස්තුවක් තත්පරයක් තුල සිදු කරන කම්පන සංඛ්‍යාව සංඛ්‍යාතයයි. තත්පරයක් තුල සිදු කරන කම්පන වාර ගන්න. මේ වාර දැන් මෙතන දෙකක් තියෙනවා. තත්පරය තුල මේ වගේ කොච්චර කරනවද 100ක් කරනවා සංඛ්‍යාතය 100යි. ඊට පස්සේ යම් 15 වෙනි ප්‍රශ්නයට බලන්න තරංගයක ප්‍රවේගය යන කුමක්ද? ප්‍රවේගය කියලා කියන්නේ දන්නවා. අපි මේ 10 වසර දෙවෙනි පාඩමේ ඉගෙන ගත්තා. ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ලියන්න එහෙනම් ඒක කාලයකදී තරංගයක් සිදු කරන විස්ථාපනයයි. තරංගයක් සිදු කරන විස්ථාපනයයි. ඊට පස්සේ 16 වෙනි එක විස්තාරය මෙනීමේ SI ඒකකය මීටර. මීටර. 17 වෙනි එක තරංග ආයම මෙනීමේ SI ඒකකය. තරංග ආයමයිනේ මීටර වලින්. උත්තරේ ඒකක් මීටර.
ඊළඟ එක සංඛ්‍යාතය මැනීමේ ඒකකය. මේක සංඛ්‍යාතයමයි ඒකකය මෙන්න මේක. H අකුර capital Z අකුර simple. hertz හයන්න අල්රයන්න hertz කියලා දාගන්න හරියට. හරි ඊට පස්සේ 18 වෙනි එක හරි 20 තරංගයක ප්‍රවේගය මෙරීමේ SI ඒකකය ලියන්න තත්පරයට මීටර ඒකකය ms ශ්‍රේණ එක තත්පරයට මීටර SI ms ශ්‍රේණ එක බලන්න 20 වෙනි ප්‍රශ්නය තරංගයක තරංග ආයාමය සංඛ්‍යාතය සහ තරංගයක ප්‍රවේගය අතර දැක්වෙන සම්බන්ධතාවයේ සමීකරණයකින් මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා තරංග හා සම්බන්ධව හරිද තරංග හා සම්බන්ධව මෙන්න මේ වගේ සම්බන්ධයක් තියෙනවා v සමානයි f ලැම්ඩා කියලා තියෙනවා සමීකරණයක් බලා ගන්න බොහොම හිමි මම මේ අවස්ථාව ටික අරගෙන ආවේ v සමානයි f ලැම්ඩා කියලා තියෙන සමීකරණයක්. v වලින් සංක්‍රියාත් කරන්නේ වේගය. එතකොට අපි ගන්න ප්‍රවේගය. f වලින් දක්වලා තියෙන සංක්‍යාතය. ලැම්ඩා වලින් දක්වලා තියෙනවා තරංග ආයාමය. බලන්න අවස්ථාව ටික. v සමානයි f ලැම්ඩා කියලා තියෙන්නේ. v වලින් ප්‍රවේගය, f වලින් සංඛ්‍යාතය, ලැම්ඩා වලින් තරංග ආයාමය. දාගන්න ටක් ගාලා පිටුවංග 3 උඩ 20. හරියට අවස්ථාව ටික දාගන්න v සමාන f ලැම්ඩා. සමහර ප්‍රදේශවල වහිනක් දැන්නේ අපිට මෙහාට දවස් වල ඇහෙ නැති මේ අකුණුක ගහ හත් දෙනවා මේ ඒ මොනොත් එimhe ඔයාලගේ සමහර කට්ටිය ලොග් අවුට් වෙන්න ප්‍රශ්නයක් නැහැ මේ රෙකෝඩින් එක දානවා ගෲප් එකට බලන්න එපා මොකද මේ දැන් ඔක්කොම හරි ගස්ස දෙන අපිට විනාඩි 10ක් ඇතුළත මේක හදා ගන්න පුළුවන් අප්ලෝඩ් කරන වෙලාව තමයි යන්නේ දැන් ඔයාලා දකින්න ඇති 24 වෙනිදා රෙකෝඩින් එක දුන්නා ඊට පස්සේ පළවෙනිදා රෙකෝඩින් එක දුන්නා අද රෙකෝඩින් එක දෙන්න පුළුවන් ඔයාලට හරි ඊට පස්සේ බලන්න 21 අන්වායාම තරංග සඳහා උදාහරණ දෙන්න ධ්වනි තරංග සර් අකුණු ගහනවා left end ද අකුණු ප්‍රශ්න දෙනවා නම් left end ප්‍රශ්නයක් නැහැ අකුණු ගහන left end ඊට පස්සේ 21කට ගන්න පුළුවන් ධ්වනි තරංග thank you sir hari ඊට පස්සේ 22කට ගන්න පුළුවන් අහලා තියෙන 22 මොකද්ද
තීරයක් තරංග සඳහා උදාහරණ සඳහන් කරන්න. තීරයක් තරංග සඳහා උදාහරණ වල ගන්න පුළුවන් ජල තරංග. ජල තරංග. ප්‍රශ්නාංක 22ට ජල තරංග. ඊට පස්සේ 23 වෙනි එක එක්තරා ස්වරයක සංඛ්‍යාතය හර්ට්ස් 256ක් වේ. එහි තරංග ආයාමය 0.24 m නම් ප්‍රවේගය සොයන්න. අපිට ප්‍රවේගය හොයන්න සූත්‍රයක් දීලා දෙනවා. එතන සමීකරණයක් දීලා තියෙනවා. සමීකරණය තමයි ප්‍රවේගය සමානයි විස්ථාපන මේ සංඛ්‍යාතය වැඩි කිරීම තරංග ආයාමය. එතකොට මේකේ බලාගන්න සංඛ්‍යාතය දීලා දෙන කොච්චරද 256ක් කියලා. 256ක් h z කියලා දීලා දෙනවා සංඛ්‍යාතය. ඊට පස්සේ තරංග ආයාමය දීලා දෙනවා 0.24යි. 0.24යි කියලා දෙනවා මීටර වලින්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ 256 0.24 වැඩි කරන්න. ඔයාලට උත්තරයක් හම්බෙයි ඕකේ 61.44යි. ms ශ්‍රේණි එකයි කියලා. හරියට හරි ගස්ස ගන්න. v සමාන f ට සමීකරණය. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ 23 වෙනි ප්‍රශ්නේ. මේක 23. බාන පොඩි ගණන් මේකෙන් තියෙන ලේසි පාඩමක් අමාරු පාඩමක් ඒව නෙමෙයි. ඊට පස්සේ අපි යනවා 24 වෙනි ගාන හදන්න. 24. 24 තියෙන බලන්න වාතයේ දොරි ප්‍රවේගය දීලා තියෙනවා. කොච්චරද? 340යි 340යි ms ශ්‍රේණි 1යි. හරිද? ඊට පස්සේ දීලා තියෙනවා මේකේ සංඛ්‍යාතය දීලා තියෙනවා කොච්චරද? 512යි කියලා. සංඛ්‍යාතය 512යි. z අපෙන් අහන්නේ කවුද? ලැම්ඩා අහන්නේ. එහෙනම් දෙපැත්ත බෙදාගෙන කීයද? 512යි. මේව සුළු කරලා පස්සේ ඔයාලට හම්බ වෙනවා ලැම්ඩා වලට උත්තරයක් හම්බෙයි 0.6යි 4යි හැබැයි ඒකකය මොනවද? මීටර. හරියට පදා ගන්න අවස්ථා ටික. පන්සිය 340 බෙදන්න ඕනේ 512න්.
ඊට පස්සේ 25 වෙනි ප්‍රශ්නයට යම් 25 තනියෙන් හදන්න පුළුවන් දැන් ටක් ගාලා හදා ගන්න පුළුවන් 25 සුළු ගිහින් පොඩි සුළු ගිහින් තියෙන්නේ 25 ලා තියෙන්නේ ධ්වනි ප්‍රවේගය දීලා තියෙන කොච්චර 340ක් කියලා ඊට පස්සේ කම්පනයෙන් හටගත් තරංග ආයාමයේ දීලා තියෙනවා 0.1 සංඛ්‍යාතය අහන්නේ 0.1 මීටර ඊට පස්සේ දෙපැත්තම බෙදන්න කීයද 0.12න් බෙදන්න F වල උත්තරයක් ඒ වාට සුළුගත ඔයාලට හම්බ වෙනවා ලෝ ගානක් එන්නේ මගේ 2833ක් විතර මම හිතන්නේ ඉන්නේ 2833යි ගානක් එන්නේ 2833යි 3යි 3යි දිගටම යනවා මම හිතන්නේ 33යි එච්චි සෙට් කරලා දාගන්න අමාරු කොටස නෙමෙයි සරල කොටස දිවට ටක් ගාලා ගණන් හදාගන්න. අපි දැන් පාඩම ආවේ කොහමද? ඒ සුවිශේෂී තැනක ඉඳන් පාඩම ආවේ. පාඩම පටන් ගත්ත ඉස්සල්ලාම තරංග කියලා කියන තරංගය හටගන්නේ කම්පන වීමකින් කියලා කිව්වා. මේම කම්පන වීමෙන් හටගන්නා තරංග ප්‍රධාන වර්ග දෙකයි කිව්වා. සම්ප්‍රේෂණ සහ අංශුව මාධ්‍යයක් ඕනේ වයි සම්ප්‍රේෂණ සහ අංශුව මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැති ඒවා ගැන පැහැදිලි කරා. සම්ප්‍රේෂණ සහ අංශුව මාධ්‍යයක් අවශ්‍ය ක්‍රියාත්මක වෙනවා. හරිද? හරි. මේ එතකොට එහෙනම් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ කියපු අංශුව මාධ්‍යයක් අවශ්‍යව සහ අංශුව මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැති ඒවා. ඉතින් ටිකක් හදලා වහිනවා නිට්ටපුවට. මම ඒ නිසා චුට්ටක් අද කැන්සල් කරනවා මේකේ.